උන්වහන්සේ රොටිගෙන තුදු පුදා ඒවා කඩා ඔවුන්ට දී ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය වේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්නයි වදාළසේක. එලෙසම උන්වහන්සේ කුසලානදී මේ කුසලාන ඔබ උදෙසා වගුරු වනු ලබන මාගේ රුධිරයෙන් කළ නව කිව්සුමය. ඒ දැන් මා ආවා දෙන්නගේ අත මා ළඟින්ම මේසේ මත තිබේ. මන්දයන් මනුෂ්‍ය පුත්‍රයා මේ විට ගමන යනසේ මෙයයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. ගැලවීමදායක සුවාංශ නමසේ සුවාංශය මගින් අපගේ පෞරුණිකවා ඇගේ සුමු කරවා. Kita sambung berada saudara-saudari ආදරය. ගිය සිකුරාදා දවසේ පරිගත සොසවල වාර්ෂික මංගල්‍යය මෙම ධර්ම විවේකය අපි ආරම්භ කළා. ගිය සිකුරාදා අපි මෙහෙම කළා දේවී පූජායාගේ හවුල් කර්මයන් වෙනු කියන තේමාව. ඒ ඔස්සේ අපි අවබෝධ කරගන්න උත්සාහ කළා දේවී පූජායාගේ අපේ පැමිණිය යුත්තේ මොන හේතුවක් නිසාද කියන එක. පූජාවට එන්නට ඕන, පූජාව බලන්නට ඕන, ආනන්දවත් රස විඳින්නට ඕන, නරඹන්නට නෙමෙයි සහභාගී වෙන්නට, සම්බන්ධ වෙන්නට. හවුල් කර්මයක් කියලා කියන්නේ අයිතියක් අපිට දෙනවා. දේශයේ ගොල්ගොතා යාගයට. ඒ යාගය තමයි සුදෝවතාවේ මත පිළිෙන්නේ හැමදා දවසකම. ඒ සිකුරාදා දවසේ. ඊයේ දවසේ නම් ආරම්භ කළා දේව ප්‍රසාද නිධාන සම්බන්ධව මෙහෙය කරන්නට. සක්‍රමේන්තු ජීවිතය කිතුණු ජීවිතයයි කිතුණු ජීවිතය සක්‍රමේන්තු ජීවිතයයි පැති දෙකක් තියෙන එකම කාසියක් වගේ. අයින් කරන්න බෑ. සක්‍රමේන්තු වුවත් කතෝලිකකම එතන තියෙනවා. කතෝලිකකම කිව්වොත් සක්‍රමේන්තුගේ අදහස එතන තියෙනවා. එකම සත්‍යතාවය. ඉතින් මේ දවස් අපේ කිතුණු අනන්‍යතාවය හඳුනා ගන්නට කියන තේමාව පටන් ඔස්සේ ප්‍රසාද ස්නාපනය බෞද්ධිස්මය කියන සක්‍රමේන්තු ස්පර්ශය ගැන මෙහෙය කරා. බෞද්ධිස්මය ඔස්සේ අපි අත්පත් කරගත්තු එළේවේක දිවස්වර සහ පූජක කාර්යයන් ගැන මෙහෙය කළා. බෞද්ධිස්මය ලබපු අපි හැම කෙනෙක්ම ජේසු තුල පූජකයෙක්, ජේසු තුල එළේරෙක්, ජේසු තුල දිවස්වරයෙක්. එනම් මේ බෞද්ධිස්මීය කැදවීම එහෙම නැත්නම් මෙම නව අනන්‍යතාවය අපි දවසින් දවස මුවහත් කරගන්න ඕන. දවසින් දවස ශක්තිමත් කරගන්න ඕන. එහෙනම් බෞද්ධිස්මය කැදවීම තුළ ජීවත් වෙන්න ඕන නිසා මේ බෞද්ධිස්මය කඩදාසියකට සහතිකයකට පමණ සීමා වෙන්නේ නැහැ. කනගාටුවෙන් හරි කියන්න ඕන සමහර දෙමාපියන්ට තමුන්ගේ දරුවන්ගේ බෞද්ධිස්මය මතක් වෙන්නේ දරුවව කතෝලික පාසලකට දාන්නට උත්සාහ කරන්නේ. මොකද පාසලේ ඉල්ලන නිසා. එහෙම වෙන්නට බෑ. මේක කැදවීමක්. මේක විශ්වාසයේ ජීවිතයට බලපෑමක්. ඒ බෞද්ධිස්මීය කැදවීම ගැන අපි මෙහෙය කළා. අද මේ බෞද්ධිස්මයේ එක පැතිකඩක් ගැන කතා කරනවා දේව සම්ප්‍රසාද වහන්සේ හරහා. එහෙනම් මේ දේව සම්ප්‍රසාද වහන්සේ කියන සක්‍රමයේ ඉදුව ඔස්සේ අපි අද දවසේ මෙනෙහි කරන්න දෙයක් ආදර දුවේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි කිතුණු ජීවිතය වැයවීමකේ. එහෙනම් වැයවීම කියලා කියන්නේ ඊ අපි මෙනෙහි කරපු භාවනා
එන අන්තිම රාත්‍රී භෝජන පසුබිම කියලා කියන්නේ ජුදා පාස්කු මංගල්‍යයේ අවස්ථාවක්. ජුදා වරුන්ට දායාද වෙච්ච මංගල්‍ය ගැන අපි අවධානය යොමු කළොත් ඒ සියලුම මංගල්‍යයන් වලට වඩා උත්තම මංගල්‍ය හැටියට ඕන සැලකුවේ ජුදා පාස්කුවයි. එන මේ ජුදා පාස්කුව අධියරයන් දෙකකින් තමයි ඕන සැමරුවේ. පළවෙනි අධියරය තමයි පාස්කු බැටළුවා දේව මාලිගාවේ යාග කිරීම. දෙවන අධියර තමයි යාග කරන ලද බැටළුවා භෝජනය සඳහා සූදානම් කර ගැනීම. එනම් මේ පාස්කු භෝජනය කියන පසුබිම තුලයි ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෝ පැටව ඒ භෝජනයේ අවස්ථාවේදී තමයි දේව සම්ප්‍රසාදය ස්ථාපිත කළේ සක්‍රමේන්තුවක් ඇටියෙ. එනම් මේ දේව සම්ප්‍රසාදය කියන වචනය අද රාමේන්ද්‍රයේ දුවේ බයිබලයේ හොයාගන්නට බෑ. මේක බයිබලයේ නැහැ. දේව සම්ප්‍රසාදය කියලාවත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ යූකරිස් කියන වචනේ බයිබලයේ නැහැ. මේකට විකල්ප වචන දෙකක් තියෙනවා. අපෝස්තල වරුන්ගේ ක්‍රියාපදය. කෝප කැඩීම සහ රොටි කැඩීම. එතකොට මේ දේව සම්ප්‍රසාද වහන්සේ තමයි දෙවියන් වහන්සේ ඔබට මට කරන ආදරය නිසා ඔබට මට දායාද කරලා තියෙන උතුම්ම තෑග්ග. දෙවියන් වහන්සේට මේට වඩා තෑග්ගක් දෙන්නට බෑ. මේ වචනය නිර්වචනය කළොත් දේව සත්ප්‍රසාද වහන්සේ කියන වචනය බොහොම පැහැදිලිව අපිට අවබෝධ කරගන්නට ආරාධනාවක් ලැබෙනවා. දේවය කියලා කියන්නේ දෙවියන්ගෙන් නික්මෙන, දෙවියන්ගෙන් ගලාගෙන එන, දෙවියන්ගෙන් පැමිණෙන. ඊට පස්සේ සත් කියලා කියන්නේ අනෝන පූර්ණත්වය හංගවන වචනයක්. අපි කියනවා සත් වරම් රැගෙන අප වෙතට එන්නටයි කියලා සුද්ධාත්මයන් වහන්සේ. අපි කියනවා සත් පුරුෂයෙක්. ඒ කියන්නේ කිසි අඩුපාඩුවක් නැහැ. එහෙනම් සත් කියන වචනේ අංග සම්පූර්ණ භාවයක් හංගවනවා. අනිත් එක ප්‍රසාද. මේ ප්‍රසාද කියන වචනේ මම හිතන්නේ සිංහලට වඩා ඉංග්‍රීසි භාෂාවෙන් අපි හොදන පුරුදු ලෙස අහලා තියෙනවා. බෝනස් එකක් කියන වචනේ. බෝනස් එක හරි කඩට හුරුයි. බෝනස් එකක් බොහෝ වෙලාවට හාම්පුතාගේ ස්වාමියාගේ කැමැත්ත තුළ තමයි සේවකයෙක්ට බෝනස් එකක් දෙන්නේ. ප්‍රසාද දෙමනාව. එහෙම නැත්නම් සේවකයෙක්ට වැඩ වර්ධනය කරන්නට බෑ බෝනස් එකක් දුන්නේ නැහැ කියලා. ප්‍රසාද දෙමනාව දුන්නේ නැහැ කියලා වැඩ වර්ධනය කරන්නට බෑ. සේවකයෙක්ට වැඩ වර්ධනය කරන්නට පුළුවන්. ලබා දෙන ශ්‍රමයක සරලව වැටුපක් දෙන්නේ නැත්නම් වැඩ වර්ධනය කරන්නට පුළුවන්. නියමිත වැටුපක් වේතනයක් දෙන්නේ නැත්නම්. හැබැයි මේ බෝනස් එකක් දෙන්නේ නැහැ කියලා ප්‍රසාද දෙමනාවක් දෙන්නේ නැහැ කියලා වැඩ වර්ධනය කරන්න බෑ. ඒක ආම්පුතාගේ කැමැත්ත තුළ තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අපේ සුදුසුකම බලන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ආදරය නිසා තමයි මේ ප්‍රසාදයක් අපිට දීලා තියෙන්නේ. දෙයක් නෙවෙයි පුද්ගලයෙක්. එහෙනම් දේව සත් ප්‍රසාද වහන්සේ කියලා කියන්නේ දෙවියන්ට ආදරාමෙන්තන්ට දුවේ පුතේ ඔබට මට දෙන්නට වෙන කිසිම උතුම් තෑග්ගක් නැහැ. උන්වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම තෑග්ග අපිට දීලා ඉවරයි. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එන උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රතිමූර්තිය, දෙවියන් වහන්සේගේ ආදරය. හේබ්‍රේව වරුණට ලියන ලද පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1-2 කියන වගන්ති මේ ආකාරයට අපිට මතක් කරනවා. ආදි යුගවලදී දෙවියන් වහන්සේ විවිධාකාරයක අනාවරණය කර නමුත් අවසාන කාලයේ තම එක ජාතක පුත්‍රයන් තුලින් අනාවරණය වූසේක අවසාන කාලයේ උන්වහන්සේගේ ප්‍රේමයේ ලිදරව් කළසේක. එහෙනම් මොකක්ද මේ අනාවරණය? මොකක්ද මේ එලිදරව්ව? ආදරයේ ලිදරව්ව. අපි ඒක නිසා තමයි මේ ආදි යුගවලදී කියලා කියන්නේ මේ ආගමන කාලේ මේ සුදු පාට ඉටිපාන හැවනකොට අනෙක් ඉටිබන්ධන් 4 සංකේතාත්මකව අපිට මතක් කරනවා. දෙවියන් වහන්සේ යුග 4ක් මුළුල්ලේ ජනතාව සූදානම් කරපු ආකාරය උන්වහන්සේගේ පුදුනුවන් එවන්නට මත්තේ. අපි අහලා තියෙනවා, අපි කියනවා, අපි ඉගෙන ගන්නවා. ශ්‍රාවක ජෝතුමා තමයි යේසුගේ පෙරමග සම්සන්න. පෙරමග සැලසීම සඳහා පැමිණි ශ්‍රාවක ජෝතුමාගේ වැරද්දක් නැහැ. හැබැයි
පළවෙනි යුගය තමයි ආදිපිතෘවරුන්ගේ යුගය. ආබ්‍රහම් ඊසා ජාකබ් කියන ආදිපිතෘවරුන්ගේ යුගය. දෙවන යුගය තමයි විනිශ්චයකාරවරුන්ගේ යුගය. සාමුවෙල් කියන ප්‍රධාන විනිශ්චයකාර චරිතය. තුන්වෙනි යුගය තමයි රජ පෙළපත. සාවුල්, දාවිද්, සලමොන් කියන රාජකීය පෙළපත. අවසාන යුගය තමයි දිවස්වරුන්ගේ යුගය. එහෙනම් දිවස්වරුන්ගේ යුගය අවසාන දිවස් පුරුක තමයි ශ්‍රාවක ජුවම්තුමා. ඒකයි අපි කියන්නේ ශ්‍රාවක ජුවම්තුමාව යේසුගේ පෙරමග සලසන්නා කියලා. මොකද ශ්‍රාවක ජුවම්තුමාට පස්සේ කවුරුත් ආවේ නැහැ. එහෙනම් ශ්‍රාවක ජුවම්තුමාව අපි හඳුන්වන්නේ පුරාණ ගිවිසුමයි නව ගිවිසුමයි සම්බන්ධ කරන දිවස් පුරුකක් විදිහට. එහෙනම් අද ආගමන කාලයේ දෙවන ඉරිදා අපි අද ඒ සුභාරංචියද මේ තෝරගත්තේ. ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙන්නේ ශ්‍රාවක ජුවම්තුමාගේ චරිත ප්‍රධානය. එහෙනම් ශ්‍රාවක ජුවම්තුමාව දෙවියන් වහන්සේ එවනවා ජේසුගේ පෙරමග සැලසීම සඳහා. එහෙනම් උන්වහන්සේ අපට සිහිවටනයක් දීලා යන අන්තිම රාත්‍රී භෝජනේ. ඒක තමයි දේව සම්ප්‍රසාදය. දේව සම්ප්‍රසාදය කියලා කියන්නේ සාංගිකත්වයේ මහා දේව ප්‍රසාද නිධානයයි. සියලු දෙනාම ඒක රාශී කරන දේව ප්‍රසාද නිධානයයි. අපොස්තලන්ගේ ක්‍රියාපද මොක ලස්සනට අපිට මතක් කරනවා. ඔවුන් ගෙයින් ගෙට යමින් කූප කඩමින්ද යාඥාවෙන්ද නිරත වුණා. එහෙනම් ඔවුන් ඒක රාශී කරගත්තේ ඒ කූප කඩීමයි රොටි කඩීමයි. ඒ වගේම තමයි ආදරණීය පුතේ ආදරම තාත්තේ අපව ඒක රාශී කරන්නේ දේව සම්ප්‍රසාදයයි දිව්‍ය පූජාවයි. එහෙනම් අද යාගිකේ මා බොහොම පැහැදිලිව අපිට මතක් කරනවා කතෝලික ජීවිතය පැවැත්ම යනු වැයවීම. වැය වෙනවා කියලා කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් සියදිවි හානි කර ගැනීමක් නෙවෙයි. ප්‍රේම සම්බන්ධතාවයක් අපසත් කියලා බොහෝ වෙලාවට පිරිමි දරුවා වහබනවා සියදිවි හානි කරගන්න. ගොඩක් වෙලාවට පිරිමි දරුවා තමයි වෙන්නේ ගෑනු දරුවා ඉතර මොඩ නැහැ. ඒක පරිත්‍යාගයක් වැයවීමක් නෙමෙයි. එහෙනම් දේව සම්ප්‍රසාද වහන්සේට සම්බන්ධ වෙන අපේ ජීවිත වැය වෙන ජීවිත වෙන්නට ඕන කියලා කියන්නේ මගේ වැයවීම තව කෙනෙක්ගේ වර්ධනයකට සම්බන්ධ වෙන්න ඕන. මම වැය වෙන්නට ඕන තව කෙනෙක්ගේ යහපත සඳහා. උදාහරණයක් හැටියට ඉටිපහනක් දැල්ලුවොත් ඉටිපහන ඉටි දිය වෙනවා වැය වෙනවා. හැබැයි ආලෝකයක් විහිදවනවා. ව්‍යංජනයකට ලුණු ටිකක් දැම්මොත් ලුණු ටික දිය වෙනවා. ඒ ලුණු කැටේ දිය වෙනවා. ව්‍යංජනය රස ගන්නවා. තේ ටිකකට සීනි ටිකක් දැම්මොත් ඒ සීනි කැට දිය වෙනවා. තේක රස ගන්නවා. එහෙනම් මේ සීනි කැට දිය වෙන්නේ තේක රස ගන්නවන්නටයි. ව්‍යංජනයේ ලුණු කැට දිය වෙන්නේ ව්‍යංජනයේ රස ගන්නවන්නටයි. ඉටිපාන කොට වෙන්නේ ෂය වෙන්නේ වැය වෙන්නේ ආලෝකයේ විහිදුවන්නටයි. ඒ වගේ තමයි ආදරණීය තාත්තේ ඔබගේ මගේ ජීවිත වැය වෙන්නට ඕන තව කෙනෙක්ගේ අවබෝධය සඳහායි. යේසුගේ ජීවිතය පරීක්ෂලා බලද්දී බොහොම පැහැදිලිව අපිට පේන දෙයක් තමයි උන්වහන්සේගේ මුළු ජීවිතේම අන් අය සඳහා තමයි යොමුනේ. උන්වහන්සේ ඉපදුනේ බෙත්ලෙහේ. බෙත්ලෙහෙම කියලා කියන්නේ යුසේතුමාට සින්නංකර ලියලා දීපු බිම් ප්‍රමාණයක් නෙමෙයි. උන්වහන්සේ හැදුන වැඩුනේ ගලීලයේ බෙතානිය එෆ්‍රාතා කියන ප්‍රදේශවල අනුන්ගේ තැන්වල. උන්වහන්සේ මැරුණේ යෙරුසලමේ. යෙරුසලම කියලා කියන්නේ දේවමෑණියන්ට අයිති බිම් ප්‍රමාණයක් නෙමෙයි. උන්වහන්සේගේ මූර්තදේහය තැන්පත් කරනු ලැබුවේ තව කෙනෙක්ට අයිති ගල්ලෙක. අරමතියාවේ ජෝසප් කියන තැනට අයිති ගල්ලෙක. පුංචි දෙව්සක්කාලයේදී අර මේ පාද නමස්කාරන මේ දේවල් කියන්නේ ඒක මට මතකයි. එක දරුවෙක් කියනවා ඇමරිකාවේ ජෝසප්ට අයිති ගල්ලනේ තමයි ජේසුව ලැබුවේ. ඇමරිකාවේ ජෝසප් නෙමෙයි අරමතියාවේ ජෝසප්. ජේසු ඉපදිච්ච මොහොතේ ඉඳන් උන්වහන්සේගේ මෘතදේහය තැන්පත් කරන ලැබුව මොහොත දක්වාම උන්වහන්සේ අන් අය සඳහා තමයි ජීවත් වුනේ.
එන උන්වහන්සේ අනුගමනය කරන දූත පිරිසක් හැටියට අපි ප්‍රවන්තේ අන් අය වෙනුවෙන් වැය වෙන්න ඕන. හරියට ලුණු කැටයක් වගේ, සීනි ටිකක් වගේ, ඉටි පහනක් වගේ. මේ දේශනාවට ලැස්සෙදී එක පොතක තිබෙච්ච පුංචි කතාන්තරයක් මට කියවන්න ලැබුණා. මම මේ මේසමට ආපු පළවෙනි අවුරුද්දේ මේ දේ කිව්වා එක දේවස්ථානයක. එක පොතක බොහොම ලස්සනට ලියලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ අයිති එක පදවියක් ගැන. ඒ එක පදවියක රජතුමා ඒ පදවියේ තිබිච්ච මේසම් වලට වඩා එක මේසමකට වැඩි ලෙන්ගතු භාවයක් දක්වුවා කියලා පොත රචනා කරන රචකයා කියනවා. ඉතින් හැමදෙස්සෙම ඒ පදවියේ අනිත් මේසම් වලට වඩා මේ රජතුමා ඒ අහවල් ඒ මේසමේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙනවා. ජනතාව රජතුමාට අනිත් අයට වඩා ආදරය දක්වනවා. මේක ප්‍රසිද්ධ රහසක් වුණා පදවිය පුරාම. අහවල් මේසමට රජතුමා පක්ෂපාතී. අහවල් මේසමට රජතුමා ලැබේ. නිවාඩුවක් ලැබුණොත් රජතුමා එතෙන්ට තමයි යන්නේ. එක දවසක් ඒ මේසමේ විශේෂ අවස්ථාවක උත්සවයකට ඒ රජතුමාට ආරාධනාවක් ලැබෙනවා. මේ ආරාධනාව පිළි අරගෙන රජතුමා දිව්‍ය පූජායාගය ඔප්පු කරනවා. එළිමහනේ තමයි දිව්‍ය පූජායාගය ඔප්පු කරන්න සූදානම් කරලා තිබුණ හැම දෙයක්ම ඒ වේදිකාව සකස් කරලා තිබුණා. මේ වේදිකාවේ දිව්‍ය පූජායාගය ඔප්පු කරලා අවසානයේදී රජතුමා ජනතාව ආමන්ත්‍රණය කරන්නට පටන් ගන්නවා. ජනතාව ආමන්ත්‍රණය කරලා එක අවස්ථාවකදී කියනවා ආදර සහෝදර සහෝදරියනි මම දන්නවා ඔබ මට අනිත් අයට වඩා ආදරයි. ජනතාව කෑ ගන්නවා රජතුමනි අපි වහන්සේට ආදරයි. රජතුමා කියනවා ඔබ දන්නවා මගේ පදවියේ අනිත් මේ සම්වලට ජනතාවට වඩා මම ඔබට ආදරයි. ඒකත් කෑ ගහනවා ජනතාව අපි ඒකත් දන්නවා ඔබ වහන්සේ අපිට ආදරයි. එහෙම කියලා රජතුමා කියනවා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියපු ගමන් හැම කෙනාම කෑ ගහලා කියනවා රජතුමනි වහන්සේගේ ප්‍රශ්නේ අපිට කියන්න. අපිට පුළුවන් නම් අපේ විසඳුමක් දෙන්න. අපේ ජීවිතයෙන් හරි ඒකට විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරන්න. ටික වෙලාවක් ගිහලා රජතුමා කියනවා වෛද්‍යවරුන්ට නිර්දේශ කරලා තිබෙනවා මගේ එක වකුගඩුවක් මට අවශ්‍යයි. මේක කියපු ගමන් හැම කෙනාම අත්දැක කියලා රොස්වාගෙන කියනවා රජතුමනි මගේ වකුගඩුව මම දෙන්නම්. හැම කෙනාගේම අත්දැක කියලා රොස්වාගෙන මේ රජතුමාට පැරැත්ත කරන ඔවුන්ගේ වකුගඩුව විනාඩි 10ක් විතර මේ පොතේ රචකයා කියනවා මේ රජතුමාට ජනතාව කෑ ගහලා කියනවා මගේ වකුගඩුව දෙන්න. ටිකක් වෙලා ගිහිල්ලා රජතුමා කියනවා බැරි වෙලාවත් මම මෙතන ඉන්න කෙනෙක්ගේ නම කියලා ඒ තරම්කම් මම වකුගඩුව ඉල්ලුවා අනිත් අය මාත් එක්ක තරහයි. අනිත් අය මාත් එක්ක අමනාප වෙයි. ඒකට මම කැමති නෑ. ඒක නිසා මම පොඩි ක්‍රමවේදයක් හොයාගත්තා. මම පූජාවට එද්දී මගේ ලෝකයේ සාක්කුවේ පොඩි කුකුල් පියාටක් දාගෙනවා. කුකුල් පියාට සාක්කුවෙන් අරගෙන රජතුමා පෙන්නනවා. මම මේ කුකුල් පියාට මෙතන ඉඳන් අතේ මුදා හරින්නට යන්නේ. මේ මුදා හරුණාට පස්සේ යම් කෙනෙක්ගේ හිස මත මෙම කුකුල් පියාට පතිත වුණොත් ඒ දැනත්ත තමයි මට වකුගඩුව දෙන්න ඕන. මේක හැමකට පස්සේ ජනතාව කියනවා රජතුමනි වහන්සේගේ අතින් මේ වාසනාවන්ත කුකුල් පියාට මුදා හරින්න ඒ කුකුල් පියාට මගේ හිස මත පතිත වේවා. එකම හඬයි. හැම කෙනාම කෑ ගහනවා. ටික වෙලාවක් කියලා රජතුමා අතේ තියෙන කුකුල් පියාට මුදා හරිනවා. පොතේ රචකයා කියනවා කුකුල් පියාට කිසි කෙනෙක්ගේ හිස මත පතිත නොවේ විනාඩි 25ක් පමණ ගුවනේ පැවතුණයි කියලා. හේතුව තමයි කාගේ හරි හිස මතට කුකුල් පියාට ටික ටික පතිත වෙන්න ආවොත් ඒ පුද්ගලයා හුලම් පිපලයේ කණිත් පැත්තට දානවා. තව කෙනෙක්ගේ හිස මතට
පතිත වෙන්නට ආවත් ඒ තැනත්ත තුලම් කෙබල අනිත් පැත්තට දානවා. රජියා කියනවා රාජතුමා වෙනුවෙන් ජීවිතය දෙන්නන් දෙපු ජනතාව කො මගේ වක්රඩුව දෙන්නන් දෙපු ජනතාවට මොකද වුනේ? වාචිකව නෙමෙයි වචනේ නෙමෙයි ආදර සහෝදර සහෝදරියනේ තව කෙනෙක් වෙලේ වැයවන්නට ඕන ක්‍රියාවෙන්. ස්වාමීන් වහන්සේ කියනවා මම ජනතාවට ආදරේ උන්වහන්සේ කුරුසකසේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා මගේ ජීවිතය ඔප්පු කරන්න ඔබට ආදරේ නිසායි. ඒක නිසා උන්වහන්සේව අනුගමනය කරන දූත පිරිසක් හැටියට ආදරාවෙන් ආදරෙන්නේ අපිට උත්සාහ කරන්න දුන අපේ සීමාසංග භාවයන් තුළ තව කෙනෙක් වෙනුවෙන් වැයවන්නට අපේ කියන දේවල් තව කෙනෙක් සඳහා යොදවන්නට තව කෙනෙක්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්නට මම ගැන හිතනවට වඩා අනිත් අය ගැන මුලින් හිතන්නට මගේ කියන දේවල් ලබා ගන්නට තැත් කිරීමට වඩා තව කෙනෙක්ගේ